sentences නැතුව අපි essay එකක් describe කරන්න නැත්නම් explain කරන්න ගියොත් අපි expect කරන band score එක අපිට ලබා ගන්න බැරි වෙනවා. මොකද මේක ඒ තරමට වැදගත් writing part 2 එකේ writing part 1 එකේ උනත් ඒත් වැදගත්. මොකද writing තියෙන හැම තැනකදීම complex sentences අපිට වැදගත් වෙනවා. අපේ තියෙන language skill එක පෙන්වන්න අවශ්‍ය නැහැ. කොයි තරමක් දුරට ඔයා language එකෙන් rich ද කියලා පෙන්වන්න ඕනේ. ඒ වගේම තමයි මේ complex sentences use කරද්දී පුළුවන් තරම් vocabulary එකත් advanced vocabularies use කරන්න බලන්න. හරි ඒව ඉගෙන ගන්න. හරි. ඊට පස්සේ complex sentences වල අමතරව simple sentences ලියුවත් ඒ ප්‍රශ්නය ඒවත් ලියන්න අවශ්‍යයි. complex විතරක් ලියන්න බෑ. simple ලියන්න පුළුවන්. ඊට පස්සේ compound sentences ලියන්න පුළුවන්. ඊට පස්සේ complex ලියන්න පුළුවන්. ඊට පස්සේ තවත් එකක් තියෙනවා ඊටත් වඩා ටිකක් advanced එකක්. ඔයාලට long sentences ලියනවා නම් compound complex කියලා තියෙනවා. එතකොට ඒ sentence වල complex sentences නුත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම compound sentences එකකුත් අන්තර්ගත වෙලා තියෙනවා. හරිද? ඒක ගැනත් මේකෙදි කියලා දෙනවා මම මේ ටික හරියට practice කරගත්තොත් ඔයාලට අනිවාර්යයෙන්ම above 6 7 වගේ යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි අර task මම අර උදේ කියලා දුන්නා වගේ task response එක coherence and cohesion ඊට පස්සේ lexical resources ඒ ටිකත් එක්ක තමයි මේක improve කරගන්න අවශ්‍ය. හරිද? මම කියන්නේ complex sentences විතරක් ලිව්වා කියලා ඔයාලට ඒ achieve කරන target එකට යන්න බෑ. අර factors හතරම cover කරගන්න වෙනවා. හරිද? task response එක කිව්වම මොකක්ද කියලා දන්නවා. ඊට පස්සේ ඔයාලා lexical resource මොනවද කිව්වට පස්සේ ඒක දන්නවා. vocabulary එක improve කරගන්න ඕන කියලා එහෙම අවබෝධයක් තියෙනවා. ඊළඟට coherence and cohesion කොහොමද මේ අපි sentences link කරගෙන මේ කතාව දිගට කරගෙන යන්නේ කියලා. මේක ගලපන්නේ කොහොමද කියලා. හරිද? ඕකේ. දැන් අපි බලමු අද මොකක්ද complex sentences කියන්නේ කොහොමද අපි complex sentences build කරන්නේ කියලා. Okay. Simple and compound sentences. ඉස්සෙල්ලාම අපි බලමු simple sentence එකක් සහ compound sentence එකක් කියන්නේ මොකක්ද කියලා. හරිද? ඔයාලා දන්නවා simple sentence එක. simple sentence එකක් කියලා කියන සාමාන්‍යයෙන් අපි ඒකට කියනවා chunk of words කියලා. simple sentence එකක් අපිට define කරන්න එකත් අපි කියනවා chunk of words. ඒ කියන්නේ වචන සමූහයක එකතුවක්. හරිද? simple sentence එකක් කියලා කියන්නේ වචන සමූහයක එකතුවක්. එතකොට මේ simple sentence build වෙන විදියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මුලදීම ඉගෙන ගන්නවා subject verb object කියලා අපිට කොටස් තුනක් අවශ්‍යයි කියලා කියනවා මේ simple sentence එකක් build කරන්න. හරිද? ඕනම sentence එකකට අපිට මේ කොටස් තුන අවශ්‍යයි. subject එකක් අවශ්‍යයි, verb එකක් අවශ්‍යයි, object එකක් අවශ්‍යයි. සමහර වෙලාවට object එක නැතුවත් අපිට sentence කියන්න පුළුවන්, ලියන්න පුළුවන්. I am hungry. I am hungry කියලා කිව්වොත් මේකට object එකක් නැහැ. හරිද? ඒ විදිහේ මේකත් දෙනකොට sentence එකක්. ඒකේ meaning එකක් අපිට දෙනවා. හරිද? ඒ නිසා subject එකයි verb එකයි consist වෙලා තියෙන ඕනම එකක් අපිට sentence එකක් කියලා ගන්න පුළුවන්. extra stuff එකක් විදිහට මේ object එකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒත් ඒක simple sentence එකක් කියලා ගන්න පුළුවන්. PDF එකනේ චුට්ටක් බලා ගන්න පහසුයි ඒක අමතක වුණාම. Okay, I'll send the PDF. Sentences. PDF එක download කරගන්න. එතකොට පහසු වෙයි මේකට කරගෙන යද්දි. හරි අපි කරගෙන යමු එතකන්. ඊට පස්සේ simple sentences හැදෙන හැටි මම දැන් කියනවා. අර දන්න සාමාන්‍ය ගාලා SS එහෙම ලියනවා. ඊට පස්සේ summaries develop කරනවා. එතකොට මේ simple sentence ඔයාලා අනිවාර්යයෙන්ම use කරනවා. ඒ වගේම තමයි ඔයාලා මේ compound sentence and complex sentence use කරනවා. හැබැයි ඒක හරි දැනුවත් භාවයකින් තොරව තමයි ගොඩක් වෙලාවට use කරන්නේ. අර ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒක හරියට complex sentence එකක් කියලා ඒක use කරනවා නම් ඒ අවශ්‍ය තැනට අපිට අවශ්‍ය meaning එක එතෙන්දි ගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපි
කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් එකක් ගැන දැනුවත් නැතුව ඒක යූස් කරනවා නම් සමහර ලාවට ඒක ඒ තැනට අවශ්‍ය නොවෙන්න පුළුවන්. හරිද? ඒ නිසා හරියට දැනුවත් වෙන්න ඕන කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් එකක් මොකක්ද මම කොහොමද ඒක යොදන්නේ කියලා. examples විදියට simple sentence තියෙනවා. simple sentences දෙකක් තියෙනවා මෙතන. full stop එකකින් divide කරලා වෙන් කරලා separate කරලා simple sentences දෙකක් තියෙනවා. Many children play computer games. එතන තියෙනවා many children කියලා කියන එක children subject එකක්, play verb එක, computer games කියන්නේ object එක. එතකොට many children play computer games කියලා කිව්වට පස්සේ subject එකයි verb එකයි object එකයි එතන complete වෙලා තියෙනවා. Others prefer sports. එතන subject එකයි verb එකයි object එකයි. එතන others කියලා කියන්නේ අර many children's ලගෙන් අනිත් ටික. ඒ කියන්නේ අපි හිතමු children's ලා කැටගරි දෙකකට ගත්තොත් computer games play කරන අය සහ sports play කරන අය කියලා ගත්තොත් ඉස්සෙල්ලා mention කරලා තියෙනවා computer games play කරන අය ගැන, දෙවෙනියට mention කරලා තියෙනවා computer games play නොකරන අය ගැන. හරි. එතන යම්කිසි ඒ කියන්නේ යම්කිසි classroom එකක වෙන්න පුළුවන් නැත්නම් ඉස්කෝලේක වෙන්න පුළුවන්. එහෙම idea එකක් තමයි මෙතන අරගෙන තියෙන නැතු මේ සම්පූර්ණ ළමයින් කොට ඒ කියන්නේ ලෝකෙම ළමයි කොට්ටාශය ගැන නෙවෙයි මෙතෙන්දී අරගෙන තියෙන්නේ. යම්කිසි ක්ලාස්රූම් එක හරි ඉස්කෝලේ එක හරි ඉන්න ළමයි ටිකක් සලකලා බලලා තමයි මේ සෙන්ටෙන්ස් දෙක ඩෙවලොප් කරලා තියෙන්නේ. අපි මේ විදිහට assume කරමු. හරිද? එතකොට sentences දෙකක් මෙතන තියෙනවා. full stop එකකින් separate කරමු. එතකොට simple sentence වලින් අපි ලියනවා නම් අපේ essay එක ලියද්දී අපිට මේ sentence දෙකම use කරන්න වෙනවා මේ සම්පූර්ණ අදහස generate කරන්න. එතකොට simple sentences අපි දෙකක් use කරලා තියෙනවා මේ සම්පූර්ණ අදහස generate කරන්න. Many children play computer games කියලා කියන්නේ sentence 1 එක. Others prefer sports කියලා කියන්නේ sentence 2 එක. එතකොට මේ වගේ පොඩි sentence එකකට වුණත් අපිට simple sentence දෙකක් use කරන්න වෙලා තියෙනවා. ඒකේ අදහස අපිට ඉදිරිපත් කරන්න අවශ්‍ය නිසා. හරිද? හැබැයි මේක හරි. මේ simple sentence දෙකකින් මේකේ මේ delivery කරපු meaning එක හරි. හරිද? ඒ වෙන දේ හරි ඇත්තට. හැබැයි IELTS වලදී අපිට මීට වඩා දෙයක් අපෙන් බලාපොරොත්තු වෙනවා. මේක අපිට ප්‍රශ්නයක් නෑ. මේක අපි කතා කරද්දී උනත් ලියද්දී උනත් මේ දේ හරි. මේක හරියටම හරි. simple sentences දෙකක් තමයි අපි දෙකකින් තමයි අපි මේ යම් කිසි අදහසක් පෙන්නලා තියෙන්නේ. හරිද? හැබැයි IELTS වලදී අපිට මීට වඩා දෙයක් කරන්න ඕන. මොකද ලකුණු ගන්න මොකද IELTS වල මේ අපේ එක්ස්පෙක්ට් කරන බෑන්ඩ් ස්කෝර් එකට යන්න සාමාන්‍යයෙන් අපි සිම්පල් සෙන්ටෙන්සස් වලින් විතරක් ලිව්වොත් එහෙම සාමාන්‍යයෙන් අපි බෑන්ඩ් ස්කෝර් 4.5 ගන ස්ථානයේ උඩට යන්නේ නැහැ. සිම්පල් සෙන්ටෙන්සස් විතරක් යූස් කරොත් මැක්සිමම් 5 වලට එන්න පුළුවන්. කම්පවුන්ඩ් සෙන්ටෙන්සස් මොනවා හරි ඔටෝමැටිකලි ඒක දන්නේ නැතුව ලියවිලා තිබුණොත්. එහෙම නැත්නම් සිම්පල් සෙන්ටෙන්සස් විතරක් මොනවා හරි ලියුවොත් අරුම තරමේ 4.5කින් උඩට අපිට එන්න බැරි වෙනවා. හරිද? ඒ නිසා අපි දැනගන්න ඕනේ මීට වඩා අපේ grammatical range එක වැඩි කරගන්න. ඒකට තමයි මේ compound sentences and complex sentences and compound complex sentences කියලා තව sentences types තුනක් patterns තුනක් අපි ඉගෙන ගන්න. මොකද ඒ තුන ඉගෙන ගත්තාට පස්සේ ඔයාලගේ grammatical range එක වැඩි වෙනවා. ඔයාලට ඒ කියන්නේ දිග වාක්‍ය ලියන්න පුළුවන්. හරිද? වචන 15 20 වෙන දිග වාක්‍ය ලියන්න පුළුවන් වෙනවා මේක හරියට අපි absorb කරගත්තොත්. මොකද ඒක තමයි examinersලා බලාපොරොත්තු වෙන්නේ. තවත් එකක් තමයි අපි සාමාන්‍යයෙන් අපි මේ simple sentences ලියුවට පස්සේ අපිට ඒකේ ඒ එන meaning එක අපිට හරියට deliver කරන්න පුළුවන්. හරියට මේ ඒක specifically ඒ meaning එක අපිට දෙන්න පුළුවන්. අපි අර long sentences වලට යනකොට compound hari complex hari sentences වලට යනකොට අපෙන් අර meaning එක පොඩ්ඩක් ගිලිහෙන්න තියෙන possibility එක වැඩි, probability එක වැඩි. හරිද? ඒ නිසා අපි හරි ප්‍රවේශම් වෙන්න ඕන මේ compound sentences, complex sentences යොදනකොට අපිට මේ meaning එක හරියට refer කරලා හරියට referencing යොදලා මේ meaning එක හරියට ගන්න. ඒක practice එකෙන්ම තමයි එන්න ඕන. මම මේ කියන්නේ ඒ refer කරන එක හරියටම refer කරනවද? හරිද? මොකද ඔක referencing විදිය තමයි ගොඩක් වෙලාවට ඔක දිගට යන්නේ. ඒ නිසා අපි හරිය ප්‍රවේශම් වෙන්න ඕන. අර long sentences ලියනකොට අපි අර meaning එක අපිට හරියට deliver කරගන්න බැරි වෙයි කියන මතේ ගොඩක් අය ඉන්න නිසා තමයි මම ඒක කිව්වේ. හරි. ඔක තමයි simple sentences දෙකක් තියෙනවා යම් අදහසක් අපිට deliver කරන්න. හරිද? ඒ කියන්නේ computer games play කරනවා ගොඩක් ළමයි අනිත් අය sports කරනවා කියලා. ඒකට අපි වචන දෙක මේ sentences දෙකක් use කරලා තියෙනවා. ඊට පස්සේ ඔය simple sentence එකේ ඉඳලා අපි යනවා compound sentences කියන තැනට. හරිද?
simple sentence එකේ ඉඳලා අපි යනවා compound sentence කියන තැනට. compound sentence එකේ වෙන්නේ අපි simple sentence use කරලා simple sentence එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ ඒ වගේ ගානක් use කරලා ලියන නැත්නම් ගන්න හදන meaning එක අපි තනි sentence එකකින් ගන්නවා. compound sentence එකක් කියලා ගන්න ඒකයි. හරිද? compound sentence එකක් කියලා කියන්නේ simple sentence සරලව කිව්වොත් simple sentence දෙකකින් එන meaning එක simple sentence දෙකක් link කරලා තනි sentence එකක් හදන එක තමයි compound sentence එකක් කියලා කියන්නේ. හරි මේක තව එහාට යද්දී ඇඩ්වාන්ස් වෙනවා. ඒ කියන්නේ අපිට complex add වෙද්දී තව ඒ කියන්නේ compound sentences දෙකක් add වෙන්න පුළුවන්. ඒ විදිහට වෙනස් වෙනවා. සරලව කිව්වොත් එහෙම simple sentence දෙකක් එකතු කරන්න පුළුවන් නම් අපිට හරිද යම් කිසි සම්බන්ධකාරක පදයක් දාලා මම ඒ සම්බන්ධකාරක පද ටික මෙතන කියනවා. අපි ඒවට කියනවා coordinating conjunctions කියලා. හරිද? coordinating conjunctions කියලා කියනවා simple sentence දෙකක් එකතු කරලා compound sentence එකක් build කරන්න යොදන වචන වලට. coordinating conjunctions. හරිද? දැන් උඩ simple sentences දෙක තියෙනවා. හරිද? ඔය simple sentences දෙක එකතු කරන්න අපිට යම්කිසි වචනයක් යොදන්න පුළුවන්. හරිද? simple sentence එක තියෙනවා මැදට coordinating conjunction එකක් දානවා අනිත් simple sentence එක තියෙනවා. එතකොට අන්න compound sentence එක automatically create වෙනවා. simple sentence එකක් compound sentence එකක් automatically create වෙනවා. ඔයාලා simple sentences දෙක මැදට coordinating conjunction එකක් දැම්මොත්. හැබැයි coordinating conjunction එක හරියට දාන්න ඕන. හරියට අවශ්‍ය තැනට යොදන්න ඕන. simple sentences දෙකක් තියෙන මැදට coordinating conjunction එකක් දැම්මොත් ඒක compound sentence එකක් බවට පරිවර්තනය වෙනවා. හරිද? simple sentences දෙකක් තියෙන තැනට මැදට coordinating conjunction එකක් දැම්මොත් ඒක compound sentence එකක් බවට පරිවර්තනය වෙනවා. හරිද? coordinating conjunctions කීයක් තියෙනවද? there are 7 coordinating conjunctions. මේක මතක තියාගන්න අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා coordinating conjunctions තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ අපිට 7ක්. there are 7 coordinating conjunctions. දන්නවද මොනවද කියලා? දන්න තරමක් කියන්නකෝ බලන්න chat එකේ. coordinating conjunctions. ඔස්ස දැන් මේ note එකේ තියෙන නිසා I think අපිට how many coordinating conjunctions do you know? Have you heard about coordinating conjunctions? 7. So, what are those? Oh, you can see it in the PDF, right? Okay, never mind. I forgot that I have sent you the PDF. Okay, let's see. Let's see what are those. හරිද? අපි coordinating conjunctions මෙන්න මේ term එකකින් තමයි මතක තියාගන්නේ. fanboys කියලා term එකකින් අපි coordinating conjunctions ටික මතක තියාගන්නවා. හරිද? අපි දන්නවා මොනවද කියලා මේ coordinating conjunctions. අපි එතකොට මේ ටික මතක තියාගත්තට පස්සේ අපි දන්නවා මේ conjunction එක යොදලා අපි simple sentences දෙකක් link කරොත් ඒක අනිවාර්යයෙන්ම compound sentence එකක් වෙනවා කියලා. හරි. ප්‍රතිශා ඔක්කොම කියලා තියෙනවා. හරි. අපි බලමු මොනවද මේ coordinating conjunctions කියලා. fanboys කියන term එකෙන් තමයි අපි ඒවා මතක තියාගන්නේ. F කියලා ගත්තොත් ඒ මොකක්ද? for. A කියලා ගත්තොත් and. N කියලා ගත්තොත් no. No කියලා කියන්නේ NOR no. හරි. හරිද? No neither කියලා අපි කියන්නේ. or either no neither. No. ඊට පස්සේ but කියන එක use කරන්න පුළුවන් coordinating conjunction එකක් විදියට. O කියන එක use කරන්න පුළුවන් coordinating conjunction එකක් විදියට. yet කියන එක use කරන්න පුළුවන් coordinating conjunction එකක් විදියට. so කියන එක use කරන්න පුළුවන් coordinating conjunction එකක් විදියට. හරිද? මේ fanboys කියලා කියන මේ term එක තුලින් අපි coordinating conjunctions ටික මතක තියාගන්න. හරිද? මේ coordinating conjunctions simple sentences දෙකක් මැදට යොදනකොට ඒක compound sentence එකක් බවට පත් වෙනවා කියලා මතක තියාගන්න ඕන.
එතකොට ඔයාලා අර විදියට simple sentences ලියන්න නැතුව simple sentences ලියන්න අවස්ථාවක් ලැබුණත් ඒක simple වලින්ම ලියන්න නැතුව ඔයාලා මේ compound sentences බවට convert කරන්න හිතාවි කියලා මම හිතනවා. හරි. අපි බලමු දැන් අර උඩින් ලියපු simple sentences දෙක කොහොමද compound sentence එකක් බවට පරිවර්තනය කරන්න කියලා. Many children play computer games කියලා තියෙන පළවෙනි sentence එක. Other prefer sports කියලා තියෙනවා දෙවනි sentence එක. දැන් මෙතන කියලා තියෙන්නේ පරස්පර විරෝධී අදහස් දෙකක් නේද? එකේ කියලා තියෙනවා computer games play කරනවා කියලා එක කොටාශයක්. අනිත් අය sports play කරන්න කැමතියි කියලා තියෙනවා. හරිද? එතකොට අපි මෙතන යොදන coordinating conjunction එක මෙතන මේ fan boys ලගෙන් ඔයාලට මොකක් කියලා හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ පරස්පර විරෝධී දෙයක් ගැන හඳුන්වනකොට අපිට යොදන්න පුළුවන් conjunction එකක් තමයි අපි මෙතන යොදන්න ඕන. හරිද? ඒ කියන්නේ මෙතන පරස්පර contradicts කියලා අපි කියනවා. ඒ කියන්නේ මේ දෙකේ වෙනස්කමක් පෙන්වන්න පුළුවන් coordinating conjunction එකක් තමයි අපි use කරන්න ඕන. for කියන එකෙන් බෑ, and කියන එකෙන් බෑ. no කියන එකකින් ටිකක් ඒ වගේ අදහසක් එන ඒවට ඒක අපිට යොදන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ sentences දෙක link කරන්න. ඊට පස්සේ o කියන එකෙන් බෑ, yet කියන එකෙනුත් නෑ, so කියන එකෙනුත් නෑ. අපිට ඒකට but කියන එක යොදන්න පුළුවන්. but කියන එක කියන්නේ නමුත්. නමුත් කියලා කියනකොට එතන අදහස එනවා යම්කිසි දෙයකට විරුද්ධ අදහසක් තමයි නැත්නම් යම්කිසි දෙයක් සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කරාට පස්සේ ඒ අදහසට පරිබාහිර අදහසක් තමයි නමුත් කියලා කියනකොට එන්නේ. හරිද? ඒන but කියන එක නැත්නම් නමුත් කියන එකෙන් එන අදහස වෙනත් අදහසක් තමයි එන්නේ. දැන් අපි but කියන එක මේ මැදට දාලා full stop එක අයින් කරලා coordinating conjunction එක දානවා අපි එතනට මේ sentences දෙක මැදට apply කරනවා. හරිද? එතකොට අපි බලමු many children play computer games but others prefer sports. එතකොට බලන්න අපි උඩින් කිව්වේ ගොඩක් ළමයි computer games play කරනවා අනිත් අය sports play කරනවා. අනිත් අය කැමති sports වල. ඕක තමයි sentences දෙක. හැබැයි අපි ඒ coordinating conjunction එකක් දැම්මට පස්සේ එතන එනවා many children play computer games but others prefer sport. ගොඩක් ළමයි computer games play කරනවා නමුත් අනිත් අය සෙල්ලම් කරන්න කැමති sports වලට කැමති. දැන් අතන අර full stop එක දාලා ලියාපු එක අපි expand කරා තනි sentence එකක් විදියට. ඒක එතකොට අර simple sentences දෙකටම වඩා මේ sentence එක advance වෙනවා. අපි සරල දෙයක් යෙදුවේ හරියට දෙන්න ගැලපෙන coordinating conjunction එක යෙදුවක විතරයි. එතනින් හැබැයි අපිට හිතා ගන්න බැරි විදියට meaning එකක් වෙනස් වෙනවා. ඒ වගේම sentences structure එකත් advanced structure එකක් බවට පරිවර්තනය වෙනවා. I think everybody has clarified. Any questions? මොන හරි තියනවද simple and compound sentences ගැන දැනගන්න ඔයිට වඩා? මොන හරි ප්‍රශ්නයක් තියනවද? නැත්නම් clear? Also clear. Is it clear or you still have to ask more details from me? Felicia, Tarushi? Clear sir. සර්ට මං හිතන්නේ අපි කියන එක ඇහෙන ටික වෙලාවක් ගිහිල්ලා. එතන sorry. එතන simple අපි දාන්න ඕන. Okay, good. Eye. You have noticed it well. Yeah. එතන දාන්නවා simple. capital අපිට දාන්න බෑ. එතන මගේ mistake එකක්. මේක එතකොට දැන් අතන අපිට simple sentences දෙකේ තිබුණා capital letters දෙකක් මුල් letter එක විදියට first letter එක විදියට. හැබැයි අපි coordinating conjunction එකක් දැම්මට පස්සේ දෙවෙනි sentence එකත් මුල sentence එකේම කොටසක් බවට පත් වෙනවා. එතකොට capital O එක simple O එකක් බවට අපිට පරිවර්තනය කරන්න වෙනවා. Okay, good. Yeah, that's great. You have noticed that one. Okay, like that, if you have any questions or clarification that need to be clarified, just raise. Okay. Then we are going to complex sentences. How to make complex sentences. Now you have already
know about simple and compound sentences. So you still have to go for complex sentences. Wait, I'm having a call again. Okay. Call දෙනකොට මේක drop වෙනවා. හරි. අපි කතා කරේ fan words ගැන කතා කරා, simple and compound sentences ගැන කතා කරා. ඊට පස්සේ මොන හරි ප්‍රශ්න තියෙනවද නැහැ? Cleared? Is everything cleared? එහෙනම් අපි යමු Yes, sir, complex clear. sentences වලට. හරිද? Okay. Complex sentences. Complex sentences කොහොමද අපි අඳුනගන්නේ? හරි. Complex sentences අඳුනගන්නේ මෙන්න මේ mention කරලා තියෙන subordinating conjunctions හරි නැත්නම් relative pronouns හරි තියෙනවා නම් යම් කිසි sentence එකක මැදට මුලට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා complex sentences කියලා අපි අඳුනගන්න වෙනවා. It is the only way that you could identify a complex sentence. හරිද? Subordinating conjunctions තියෙන්න ඕන නැත්නම් relative pronoun එකක් තියෙනවා නම් මේක complex sentence එකක් බවට අපිට අඳුන ගන්න පුළුවන්. දැන් අපි ලියන්න ගියාමත් අපි complex sentences අපි මේ subordinating conjunctions use කරන්න ඕන. ඒ වගේම relative pronouns අපිට use කරන්න ඕන. මේ relative pronoun කියලා කියන්නේ ඔයාලා අහලා තියෙන සමහරට relative clauses කියලා.
හරිද? relative clauses කියලා අහලා තිනේ. relative clause එකක් කියලා කියන්නේ යම් කිසි දැන් අපි හිතනවා දැන් අපි හිතමු sentence දෙකක් තියෙනවා මේ විදියට. හරිද? My brother is a doctor. He lives in America. හරිද? My brother is a doctor. He lives in America. Sentences දෙකක්. My brother is a doctor. He lives in America. Sentences දෙකක්. හරිද? Simple sentences දෙකක්. දැන් ඕක relative clause එකක් බවට පරිවර්තනය වෙනවා. අර sentence එක අර sentences දෙකෙන් එක sentence එකකට මෙන්න මේ relative pronoun එකක් link කරොත් ඒක relative clause එකක් බවට පරිවර්තනය වෙනවා. relative pronoun එක link කරොත් එහෙම අර sentences දෙකෙන් එක sentence එකකට ඒක relative pronoun එකක් join කරොත් ඒක relative clause එකක් බවට පරිවර්තනය වෙනවා. මේ clauses කියලා කියන ඒවායි තියෙනවා clauses category දෙකක් මෙතන. අපි කතා කරන ගොඩක් වෙලාවට clauses category දෙකක්. හරිද? එකක් තමයි dependent clause එකක් කියලා කියනවා. අනිත් එක independent clause එකක් කියලා කියනවා. හරිද? independent clause එකක් කියලා කියන්නේ ඒ clause එක නැත්නම් මේ වචන සමූහයේ meaning එකක් අපිට ඒ sentence එකට වෙන බාහිරින් උදව්වක් නැතුව ගන්න පුළුවන්. දැන් මෙතන කියලා තියෙනවා independent clause එකක් කියලා කියන්නේ when a chunk of language consists with a subject and a verb with or without an object and it provides a meaning, it is recognized as independent clause. ඒ කියන්නේ sentence එකක් තියෙනවා නම් subject එකයි verb එකයි object එකයි එක්ක හෝ subject එකයි verb එකයි විතරක් එක්ක ඒ දෙක තියෙද්දි ඒ ටිකෙන් විතරක් අපිට යම්කිසි meaning එකක් ගන්න පුළුවන් නම් ඒ sentence එකේ ඒකට අපි කියනවා independent clause එකක් කියලා. හරිද? independent clause එකක් කියලා අපි මේ sentence එකට කියනවා. ඊට පස්සේ when a chunk of language consists with the subordinating conjunction, it is recognized as subordinate clause or dependent clause. මෙතන තියෙනවා මේ subordinating conjunctions කියලා ටික. අන්නේ subordinating conjunction එකක් එක්ක යම්කිසි sentence එකක් තියෙනවා නම් අපි ඒකට කියනවා subordinating clause නැත්නම් dependent clause එකක් කියලා. දැන් මේ නමේම තියෙනවා dependent clause එකක් කියලා කියන්නේ ඒ clause එකට තනියම meaning එකක් අපිට දෙන්න බෑ. subordinating conjunction එකක් එක්ක link වුණාට පස්සේ sentence එක ඒක හැදෙනවා dependent clause එකක් විදියට. හරිද? ඒ dependent clause එකට අනිවාර්යයෙන්ම තව independent clause එකක් join වෙන්න අවශ්‍යයි. ඒකේ meaning එක deliver කරන්න නම්. meaning එක deliver වෙන්න නම්. මොකද dependent clause එකකට විතරක් තනියම තේරුමක් අපිට දෙන්න බෑ. හරිද? තේරුමක් අපිට දෙන්න බෑ. අපි I am hungry කියලා කියනවා. I am hungry කියලා කිව්වම මට බඩගිනි. ඒක තේරුමක් තියෙනවා. ඊට පස්සේ අපි මේකට link කරන subordinating conjunction එකක්. because I am hungry. because I am hungry කියලා කිව්වොත් මේකේ තේරුමක් තියනවද? ඒක තේරුමක් නැහැ. අපිට ඒකට තව independent clause එකක් අවශ්‍යයි. ඒකේ meaning එකක් හරියට දෙන්න. හරිද? අපි කියනවා independent clause එකක් විදියට I want to eat more. I want to eat more because I am hungry. හරිද? එතකොට ඒකේ meaning එක generate වෙනවා. independent clause එකක් අපි add කරනවා I want to eat more because I am hungry කියලා. හරිද? එතකොට මම හිතනවා තේරෙන්නේ නැති කියලා independent clause එකක් සහ dependent clause එකක් කියන්නේ මොකක්ද කියලා. හරිද? dependent clause එකක් හැදෙන්නේ කොහොමද? යම්කිසි independent clause එකකට I am hungry කියලා කියන එක independent clause එකක්. ඒකට subordinating conjunction එකක් දැම්මට පස්සේ ඒක dependent clause එකක් බවට පත් වෙනවා. අපි මොකටද මේ subordinating conjunction ඇත්තට add කරන්නේ මේ independent clause එකට? අපිට ඒක නිකන් තියෙන් දෙන්න පුළුවන්. හරිද? complex sentences හදා ගන්න නම් complex sentences generate කරන්න නම් අපිට මේ subordinating conjunctions independent clauses වලට add කරලා ඒවා manipulate කරන්න ඕන. හරිද? තේරුමක් තියෙන තැනකට subordinating conjunction එකක් දාලා තේරුම නැති කරලා අපි කරන්නේ තව independent clause එකක් දාලා ඒ sentence එක දික් කරනවා. එතකොට ඒ sentence එක structure එක තවත් විශාල වෙනවා. ඒකේ තියෙන sentences pattern එකක් වෙනස් වෙනවා. දැන් මම කතා කර හිටියේ ඉතින් relative clause එකක් කියන්නේ මොකක්ද කියලා. හරිද? relative clause එකට මම දැන් simple sentences දෙකක් මම අර මේ මොකද independent clause එකක් සහ dependent clause එකක් මට මෙතන කියන්න අවශ්‍ය වුණා. ඒ නිසා තමයි මම මේ ඒ දෙක පොඩ්ඩක් mention කරේ.
relative clause එකක් කියලා කියන්නේ අපි දන්නවා අපිට තියෙනවා simple sentences දෙකක් my brother is a doctor he lives in America කියලා. හරිද? ඊට පස්සේ අපි කරන්නේ ඒ sentences දෙකෙන් එක sentence එකකට ඒ sentences දෙකම independent clauses දෙකක්. හරිද? ඒ දෙකේ තනි තනියම අපිට meanings ගන්න පුළුවන්. අපි කරන්නේ මොකක්ද? මේ relative pronoun එකක් දාලා එක sentence එකක් manipulate කරනවා relative clause එකක් විදියට. මොකද අපිට මේ sentences දෙකම අර dot එක full stop එක අයින් කරලා මේ දෙක link කරලා අපිට මේකේ structure එක advanced structure එකක් බවට convert කරගන්න අවශ්‍යයි. හරිද? අපි බලමු when a chunk of language consists with a relative pronoun it is recognized as relative clause. My brother is a doctor he lives in America. sentences දෙකක් තියෙනවා. අපි ඒකේ add කරනවා මෙන්න මේ relative pronoun එකක් sentence දෙකෙන් එකකට ඒක relative clause එකක් බවට පරිවර්තනය කරන්න. ඒ පරිවර්තනය කරන්නේ මොකද? sentence structure එක build කරගන්න සහ අර full stop එක අයින් කරලා මේක advanced sentence එකක් බවට තනි sentence එකක් බවට convert කරගන්න. එතකොට අපි දන්නවා my brother is a doctor. අපි මොන වගේ relative pronoun එකක්ද add කරන්නේ මේක link කරන්න. මොන වගේ එකක්ද අපිට add කරන්න පුළුවන්? who yeah correct. මොකද අපි කතා කරන්න යන්නේ යම්කිසි කෙනෙක් ගැන. my brother is a doctor. මගේ සහෝදරයා ડોක්ටර් කෙනෙක්. වෛද්‍යවරයෙක්. ඊට පස්සේ අනිත් sentence එකේ තියෙනවා he lives in America. ඔහු ජීවත් වෙන්නේ ඇමරිකාවේ කියලා. හරිද? ඊට පස්සේ අපි ලියනවා මෙතන he කියන එක වෙනුවට අපි එතන දානවා who කියන reference එක. නැත්නම් relative pronoun එක add කරනවා. අපි who කියලා දාලා අපි refer කරනවා my brother කියන එක who කියන එක reference එකක් විදිහට අරගෙන my brother කියන එක refer කරනවා who කියන එකෙන්. එතකොට අර he කියන කෑල්ල අපි අයින් කරලා දාලා dot එකත් එක්ක ඒක අයින් කරලා දාන්න. මොකද who කියන එකෙන් refer වෙනවා my brother කියන එක. ඒක තමයි relative clause එකක් කියලා කියන්නේ. relate කියලා කියන්නේ සම්බන්ධ කියන එක. relative. ඥාතිත්වයක් නිකන් සම්බන්ධයක් අංගවන විදිහට තමයි relative clause එකක් කියලා කියන්නේ. ඒ නිසා relative pronoun එකක් තියෙනවා නම් relative pronoun එකක් කියලා කියන්නේ අපිට pronouns විදියට මේ කියන්නේ දැන් මේ යම් කිසි නමක් කරනකොට යොදා ගන්න පුළුවන් ඒවට අපි pronoun කියලා කියන my brother කියන එකට අපිට he කියලා use කරන්න පුළුවන්. හරිද? මේ pronouns වලින් කරන්නේ ඒ කියන්නේ අපි අපිට යම් කිසි නමකට වෙන්න පුළුවන් නැත්නම් noun එකකට වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් සම්බන්ධ දෙයකට ඒක අපිට reference එකක් විදියට use කරන්න නම් ඊළඟ sentence එකේ අපිට pronouns use කරන්න පුළුවන්. සර්වනාම. හරිද? who කියලා කියන කවුද? which කියලා කියන්න පුළුවන්. මොකක්ද? හරිද? ඒ විදිහේ pronouns use කරන්න පුළුවන්. relative pronoun එකක් කියලා කියන්නේ එතකොට relative clause එකක් බවට පරිවර්තනය කරනවා නම් අපි මෙන්න මේ relative pronouns පහ තමයි use කරන්නේ. එතකොට relative pronouns පහ use කරලා sentence දෙක link කරන්න ගියොත් අපි අනිවාර්යයෙන්ම දන්නවා මෙතන අපිට යොදන්න ඕන which කියන එක යොදන්නත් බෑ, that කියන එක යොදන්නත් බෑ, where කියන එක යොදන්නත් බෑ, whose කියන එක යොදන්නත් බෑ. හරිද? who කියන එක අපිට යොදන්න පුළුවන් මොකද අපි කතා කරන්න යන්නේ my brother කියන එකක් ගැන. my brother ගැන. නැත්නම් location එකක් දීලා තිබුණොත් අපිට where කියලා කියන්න පුළුවන්. නැත්නම් අපි දන්නේ නැති පුද්ගලෙක් third party එකක් ගැන කියලා තිබුණොත් අපිට whose කියලා යොදන්න පුළුවන් මැදට. නැත්නම් යම්කිසි දෙයක් ගැන සඳහන් කියලා තිබුණොත් which කියන එක අපිට යොදන්න පුළුවන්. නැත්නම් යම්කිසි දෙයක් ගැන සඳහන් කරලා තිබුණොත් that කියන එක අපිට යොදන්න පුළුවන්. හරිද? හැබැයි මෙතන කතා කරලා තියෙන්නේ my brother කියන්නේ පණ තියෙන පුද්ගලයෙක් සම්බන්ධව. එතකොට අපිට යොදන්න මෙතන ඉතුරු වෙලා තියෙන අනිවාර්යයෙන්ම who කියන එක විතරයි. අපි who කියන එක යොදලා කිව්වොත් එහෙම my brother is a doctor who lives in America. එතකොට ඒකේ තේරුම තමයි ඇමරිකාවේ ජීවත් වෙන මගේ සහෝදරයා වෛද්‍යවරයෙක්. හරි දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? මගේ සහෝදරයා වෛද්‍යවරයෙක්. ඔහු ජීවත් වෙන්නේ ඇමරිකාවේ. ඒ වගේ නෙවෙයි අපි relative pronoun එකක් add කරලා එක sentence එකක් relative clause එකක් බවට පරිවර්තනය කරොත් ඊට පස්සේ එන meaning එක තමයි my brother is a doctor who lives in America. මගේ සහෝදරයා ඇමරිකාවේ ජීවත් වෙන වෛද්‍යවරයෙක්. ඒ sentence එක අපි structure එක advance කරා. ඒකේ meaning එක අපි ලස්සනට deliver කරන්න පුළුවන් විදියට හදාගත්තා. හරිද? මතක තියාගන්න independent clause එකක් කියන්නේ මොකක්ද? dependent clause එකක් නැත්නම් subordinate clause එකක් කියන්නේ මොකක්ද? relative clause එකක් කියන්නේ මොකක්ද? හරි. මේ තුන අනිවාර්යෙන් මතක තියාගන්න. මේ තුන තමයි complex sentences හදන්න අපි use කරන ප්‍රධාන weapons තුන. හරිද? මේ තුනෙන් තමයි අපි complex sentences හදන්නේ. හරිද? ඒ කියන්නේ sentence එක අපි clause එකක් බවට පරිවර්තනය කරන්න ඔන්න ඔය විදියට. හැබැයි ඒකට උදව් වෙන්නේ
subordinating conjunctions and relative pronouns දෙක තමයි ඒකට උදව් වෙන්නේ අපිට. ඒ දෙක කරන්න. හරිද? දැන් බලමු complex sentences. Complex sentence contains a chunk of language that starts with contains a chunk of language that starts with. Complex sentences කියලා කියන්නේ it contains a chunk of language. Chunk of language කියලා මෙතන කියලා කියන්නේ භාෂාවෙන් කොටසක්. ඒ කියන්නේ කොටසක් කියලා කියන්නේ යම්කිසි වචන සමූහයක එකතුවක් කියන එක තමයි chunk of language කියලා කියන්නේ. Contains a chunk of language that starts with. හරිද? මේ subordinating conjunction එකක් එක්ක නැත්නම් relative pronoun එක start වෙන යම්කිසි sentence එකකින් තමයි අපි complex sentences develop කරන්නේ. හරි. අපි බලමු මොනවද subordinating conjunctions තියෙන්නේ කියලා. මොනවද ඔයාලා දන්නේ මෙතන? After, even if, once, so that, when, although, even though, provide that, though, whereas, as, if, rather than, unless, whether, because, in order to, since, until, while. ඔයිට වඩා තියෙනවා මේ ටික තමයි අපි mainly widely අපි use කරන්නේ මෙන්න මේ ටික. හරිද? widely use කරන්නේ ඔන්න ඔය 20 තමයි අපි ගොඩක් කරන්නේ. මේ 20න් ඔයාලට පුළුවන් නම් අඩුම තරමේ subordinating conjunctions 6ක්වත් දාලා complex sentences 6ක් ලියන්න. You will have a good score. Yeah. එදිනා මේ ටික හරියට පාඩම් කරගන්න හරියට sentence එකේ කොතනද යොදන්න ඕනේ කියලා ඉගෙන ගන්න. ඒ වගේ තමයි relative pronouns නුත් අපිට use කරන්න පුළුවන් complex sentence විදියට. අර මම කිව්ව විදිය sentence එකක් develop කරන්න අපිට relative pronoun එකක් යොදලා ඒ වැඩේ කරගන්න පුළුවන්. හරි. දැන් subordinating clause එක නැත්නම් dependent clause එකක් නැත්නම් relative clause එකක් නැත්නම් independent clause එකක් කියන තුනේ වෙන වෙනම ඔයාලා දන්නවා මොනවද ඒ තුනෙන් කියන්නේ කියලා. subordinating clause එකක් නැත්නම් dependent clause එකක් කියන්නේ මොකක්ද? relative clause එකක් කියන්නේ මොකක්ද? නැත්නම් independent clause එකක් කියන්නේ මොකක්ද? කියලා ඔයාලට idea එකක් යන්නේ නැති කියලා මම හිතනවා. Any questions? මේක තවදුරටත් කතා කරන්න තියෙනවා. Any questions? මොනවා ප්‍රශ්නයක් තියෙනවද? No sir. No? Okay, good then. Okay. There's one. Okay, thank you. Thank you, Darshi. Hari. අපි බලමු subordinating conjunction එකක් දාලා කොහොමද අපි කලින් කතා කරපු ඒ sentences දෙක complex sentence එකක් බවට පරිවර්තනය කරන්න කියලා. හරි. අපි දැන් කතා කරා subordinating conjunction නැත්නම් relative pronoun දාලා තමයි අපි සාමාන්‍යයෙන් sentences අපිට relative clauses නැත්නම් subordinate clause නැත්නම් subordinating clause නැත්නම් dependent clause හදාගන්න කියලා. independent clause එකක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. independent clause එකක් කියලා කියන්නේ තනියම meaning එකක් දෙන එකක් නේ. නිසා relative pronoun එකක් කරා relative clause එකක් වෙනවා. subordinating conjunction එකක් ඇතුණා මේක dependent clause එකක් වෙනවා. හරිද? ඔන්න ඔය විදියට තමයි sentences ටික හැදෙන්නේ. හරිද? ඊට පස්සේ අපි බලමු අපි අර කලින් ගනිපු උදාහරණේ යොදාගෙන ඒ sentences දෙක යොදාගෙන simple sentence දෙක යොදාගෙන කොහොමද complex sentence එකක් බවට පරිවර්තනය කරන්නේ කියලා. මෙතන තියෙනවා many children play computer games. Full stop. Other prefer sports. හරිද? අපි මේ දෙක link කරන්න අපි යොදනවා. දැන් මෙතන තියෙන අදහස් දෙකක් නේද මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ අදහස් දෙකක්. ඒ කියන්නේ එකිනෙකට වෙනස් අදහස් දෙකක් තමයි මෙතන තියෙන්නේ. හරිද? එතකොට ඒ අදහස් දෙක වෙනුවට ඒ කියන්නේ contrast නේ මෙතන අදහස් දෙකක් තියෙනවා කියලා කියන්නේ ඒ පරස්පර විරෝධී අදහස් දෙකක්. එතකොට අපි යොදන conjunction එකත් subordinating conjunction එකත් එතකොට අනිවාර්යයෙන්ම පරස්පර විරෝධී දෙයකට යොදා ගන්නා conjunction එකක් වෙන්න ඕන. ඒ කියන්නේ වෙනස්කමක් අපිට පෙන්වන්න පුළුවන් conjunction එකක් වෙන්න ඕන. හරිද? Use subordinating conjunctions which shows contrast. Use subordinating conjunction which shows contrast කියලා කියන්නේ
වෙනස්කම. වෙනස පෙන්වන්න පුළුවන් conjunction එකක් තමයි මෙතෙන්ට use කරන්න ඕන. හරිද? වෙනස පෙන්වන්න පුළුවන් conjunctions ටිකක් මෙතන පහලින් දාලා තියෙනවා. මොනවද කියලා අර ටික select කරලා. although, even though, though, whereas, while. ඔන්න ඔය ටිකෙන් අපිට පුළුවන් sentences දෙකක තියෙන වෙනස්කමක් පෙන්වන්න. හරිද? ඔය ටික එදුවට පස්සේ ඉතාමත් සරල විදිහට ඒ කියන්නේ මේ ටික එදුවට පස්සේ ඔයාලට දැන් ඔය sentences දෙක ලියවම ලකුණු 4ක් හම්බෙන්න තියෙනවා නම් මේ subordinating conjunction එක දාලා ඔයාලා ඔය sentence දෙක එකතු කරලා එකක් කරොත් එම අනිවාර්යෙන් 5.5කට යනවා. ඒ තරමට මේක powerful. හරිද? ඒ නිසා හරියට මේක ඔලුවට දාගන්න ස්කෝර් එක වැඩි කරගන්න පුළුවන් අපිට තියෙන සරලම පහසුම මාර්ගය තමයි මේ complex sentences ඒව use කරන එක. complex, compound, compound, complex. simple sentences කොහොමද අපි යොදනවනේ. ඒ නිසා මේ subordinating conjunctions ටික හරියට ඉගෙනගෙන ඒ ටික යොදන්න ඕන කොතෙන්ටද කියලා ඉගෙන ගන්න. ඕකේ. අපි බලමු. අපි යොදනවා දැන් කලින් එකේ නම් full stop එක අයින් කරලා අපි ටක් ගාලා අපිට එතෙන්ට යොදන්න පුළුවන් වුණා මේ අර fan box එක ඒ කියන්නේ compound sentence create කරද්දී අපි කරේ මැදට full stop එක අයින් කරලා එතෙන්ට coordinating conjunction එකක් දාපු එක කරේ. හරිද? ඒක එතන මැදට දාන්න පුළුවන් වුණාට මේ ඒක මුලට දාන්න පුළුවන් කමක් අපිට තිබුණේ නැහනේ. හරිද? compound sentence create කරද්දී අපිට ඒ word එක අර sentence දෙකේ මැදට add කරාට අපිට but කියන එක මුලට add කරලා අපිට ඒක ලියන්න බෑ. හරිද? එහෙම ලියුවොත් එන්නේ but many children play computer games, other prefer sports. එහෙම වුණත් ඒත් අර මැදට full stop එක අපිට ඕන full stop එක අයින් කරගන්නනේ. ඒ නිසා මෙතන subordinating conjunctions දාලා අපිට full stop එක අයින් කරද්දී ඒක අපිට අර කලින් විදිහට ලියන්නත් පුළුවන්. තවත් විදියක් තියෙනවා subordinating conjunction එක දානවා මේ clause එකේ ඉස්සරහට. independent clause එකක් තියෙන clause එක ඉස්සරහට දාන්නත් පුළුවන්. හරිද? ඉස්සරහට දැම්මට පස්සේ ඒ sentence එක independent clause එකක් බවට dependent clause එක independent clause එකක් බවට පරිවර්තනය වෙනවා. එතකොට හැබැයි අර full stop එක තියෙන තැනට අපි කමාවක් add කරනවා. full stop එක අයින් කරලා කමාවක් ඇඩ් කරනවා. ඒ කමාවක් ඇඩ් කරා කියන දැන් සෙන්ටෙන්ස් එක ඉවර වෙන්නේ නැහැ. ඒ කමාවෙන් කියන්නේ මේ සෙන්ටෙන්ස් එක අනිත් සෙන්ටෙන්ස් එක මේ දැන් අපි කතා කරන සෙන්ටෙන්ස් එකටම ලින්ක් කියන එක තමයි ඒ අදහස තියෙන්නේ. හරි. දැන් අපි although දාලා ඉවරලා මෙතන මේ උදාහරණයට apply කරලා බලමු. although කියන එක දැන් මෙතන although කියන එක ඉස්සරහට දාලා තියෙනවා. although many children play computer games, other prefer sports. although කියන්නේ කෙසේ වෙතත් ඒ වගේ කෙනා අදහස එන්නේ කොහොම වුණත් කෙසේ වෙතත් ගොඩක් ළමයි computer games play කරත් කොහොම වුණත් ගොඩක් ළමයි computer games play කරත් අනිත් අය කැමති sports කරන්න. හරිද? එතකොට අපි එතන කමායක දැම්මට ඒක තනි sentence එකක් බවට convert වෙලා ඉවරයි. හරිද? අපි යෙදුවේ මේ දෙක මේ sentence දෙක පරස්පර විරෝධී අදහස් දෙකක් දරන sentence දෙකක් නිසා අපිට අවශ්‍ය වුණා ඒ දෙක ලින්ක් කරන්න නැත්නම් කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් එකක් ජෙනරේට් කරන්න අවශ්‍ය වුණා. ඒක ජෙනරේට් කරන්න නම් අපි මෙතන අදහස් දෙක පරස්පර විරෝධී අදහස් දෙකක් නිසා අපිට සබෝඩිනේටිං කන්ජන්ක්ෂන් එක අවශ්‍ය වුණා කොන්ට්‍රාස්ට් නැත්නම් මේ දෙකේ තියෙන වෙනස පෙන්වන එකක් විදියට පෙන්වන්න අපිට. සෙන්ටෙන්ස් දෙකේ වෙනස පෙන්වන වර්ඩ් එකක් විදියට යොදන්න අපිට අවශ්‍ය වුණා. ඒකට අවශ්‍ය වුණා සබෝඩිනේටිං කන්ජන්ක්ෂන් එක. හරිද? ඒ වගේ කොන්ට්‍රාස්ට් එක පෙන්වන කන්ජන්ක්ෂන්ස් කිහිපයක් අපිට හම්බුණා. although, even though, though, whereas, while. ඒ වගේම ඊට පස්සේ අපි subordinating conjunction එක use කරාට පස්සේ අර අපිට දීපු ඒ simple sentence එක මුලට ඒ sentence එක ඒ independent clause එක automatically dependent clause එකක් බවට පරිවර්තනය වෙනවා. හරිද? ඊට පස්සේ පරිවර්තනය වෙච්ච dependent clause එකට අපිට අනිවාර්යයෙන්ම independent clause එකක් අවශ්‍යයි. ඒකේ meaning එක හරියට generate කරගන්න. දැන් අපි මෙතන බැලුවොත් එහෙම many children play computer games කියන එක independent clause එකක්. මේකට අපි although දානවා. although many children play computer games. ඒකේ meaning එකක් තියෙනවාද? many children play computer games කියලා කියවට පස්සේ ඒකේ meaning එකක් තියෙනවා. although many children play computer games. meaning එකක් තියෙනවද? නැහැ. එතන කියලා කියන්නේ කොහොම වුණත් ගොඩක් ළමයි computer games එල්ලම්
කරනවා. කොහොම වුණත් ගොඩක් ළමයි කම්පියුටර් ගේම්ස් ශ්‍රී කරනවා. ඒක එතන මේ අපිට මිනි එකක් ගන්න බෑ. අපි මොකද්ද කරන්නේ එතන? අර කලින් කතා කර විදියටම ඉතුරු සෙන්ටෙන්ස් එක කමායකින් ඒකට මැච් කරනවා. other prefer sports. කොහොම නමුත් ගොඩක් ළමයි කම්පියුටර් ගේම්ස් ශ්‍රී කරා අනිත් අය ස්පෝර්ට්ස් කරන්න කැමතියි. හරිද? ඒ විදිහට තමයි ඕකේ ඕල්දෝ කියන්නේ කොහොම නමුත් කියලා ගන්න පුළුවන්. අල්තා යන්න වෙනුවට ගන්නත් පුළුවන්. අල්තා යන විදිහට ගත්තොත් ගොඩක් ළමයි කම්පියුටර් ගේම්ස් ප්ලේ කරත් අනිත් අය කැමති ස්පෝර්ට්ස් වලට කියලා අපිට කියන්න පුළුවන්. හරිද? එතකොට ඒ sentences දෙක link කරන්නේ අපි subordinating conjunction එකක් ඉස්සරහට දාලා. එතකොට subordinating මෙතන හරියට මතක තියාගන්න subordinating conjunction එකක් ඉස්සරහට දැම්මොත් අපිට අනිවාර්යයෙන් full stop එක තිබ්බ තැනට කමාවක් යෙදීම අත්‍යවශ්‍යයි. ඒක මගේ අරගන්න එපා. ඒවා තමයි අර punctuation mistakes කියලා මම ඔයාලට කලින් කිව්වේ. හරිද? simple sentences දෙකක් තියෙන තැන ඒක link කරලා subordinating conjunction එකක් ඉස්සරහට දාලා අනිවාර්යයෙන්ම full stop එක තියෙන තැනට කමාවක් තිබිය යුතුමයි. එහෙම නැති වුණොත් ඒක වරදිනවා. හරි. තවත් ක්‍රමයක් තියෙනවා subordinating conjunction එකක් අපිට add කරන්න. method add කරන්න පුළුවන්. Many children play computer games whereas others prefer sports. whereas කියලා කියනකොට අර වගේ අර්ථයක්ම තමයි එන්නේ. හරිද? ගොඩක් ළමයි computer games play කරන්න කැමති. අනිත් අය sports වලට කැමති වෙනකොට හරිද? ඒ වගේ අදහසක් තමයි whereas කියලා කියද්දිත් එන්නේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි complex sentences කොහොමද අපි subordinating conjunction එකක් add කරලා simple sentence complex sentence බවට පරිවර්තනය කරන්නේ. හරිද? ඒක මුලට වෙන්න පුළුවන්, මැදට වෙන්න පුළුවන්. ඒ subordinating conjunction එක add වෙන්නේ මුලට වෙන්න පුළුවන්, නැත්නම් අගට නැත්නම් මැදට වෙන්න පුළුවන්. ඒ කොතෙන්ට add වුණත් ඒ add වෙන තැන අනුව අපි දැනගන්න ඕන මොකක්ද අපිට කරන්න තියෙන්නේ. මුලට add වුණොත් අනිවාර්යයෙන්ම full stop එක තියෙන තැන full stop එක අයින් කරලා කමා එකක් යන්න අවශ්‍යයි. එහෙම නැතුව මැදට add වුණොත් තියෙන subordinating conjunction එක ඒක හරියට දෙන්න ගැලපෙන වචනයක් දාලා ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එතකොට අර අපි මොකක්ද compound sentence එකක් create කරා වගේ ඒ meaning එකව මැදට add කරාම ගන්නත් පුළුවන් subordinating conjunction එක. හරි. Any questions so far? මොන හරි ප්‍රශ්න තියෙනවද? නැත්නම් පොඩි එක්සර්සයිස් එකක් තියෙනවා අපි ඒකට අපිට ඒක කරන්න යන්න පුළුවන්. දකුණු පැත්තෙන් දීලා තියෙනවා. ඔයාලට දැන් මම subordinating conjunctions ටිකක් දුන්නා. හරිද? ඒ subordinating conjunctions ටික mix කරලා දුන්නේ. හරිද? කවලමේ දුන්නේ. හරි. ඒ subordinating conjunctions වලින් මෙන්න මේ row එකේ heading එකට ගැලපෙන subordinating conjunctions ටික whereas but කියන එක ගන්න පුළුවන් දෙන්න අපිට. but කියන එකත් එක්ක යනවා. මොකද හැබැයි අර මේ but කියන එක වෙනකොට අපි whereas දැම්මොත් එන්නේ දැන් but කියන එක දැම්මොත් ඒක compound sentence එකක් විතර තමයි අපිට පෙන්වන්නේ. whereas දැම්මොත් එතන අනිවාර්යයෙන්ම complex sentence එකක් බවට පෙන්වන එක තමයි අර මම දැන් මේක අපිට complex කරන්න පුළුවන් compound කරන්නත් පුළුවන්. හරිද? ඒ කරන එක තීරණය වෙන්නේ ඔයා එතෙන්ට යොදන conjunction එක අනුව coordinating conjunction එකක්ද subordinating conjunction එකක්ද කියලා ඒ දෙකෙන් මොකක්ද එතෙන්ට යොදන්නේ. හරිද? ඒ නිසා මෙතන but කියන එක ඒ දෙකේ similar meaning එකක් තමයි ඉන්නේ ගොඩක් වෙලාවට. හැබැයි similar meaning එකක් ආවට අපිට අර whereas කියන එක subordinating conjunction එකක් විදිහට add කරන නිසා මෙතනින් ඒකට වැඩි benefit එකක් තියෙනවා but කියන එක use කරාට වැඩිය. හරිද? okay. හරි. exercise එකක් තියෙනවා මෙතන time contrast reason conditional. මේ අපිට මම දැන් අර කලින් කියපු ඒ subordinating conjunctions ටික මෙන්න මේ slot එකට ගැලපෙන විදිහට මෙන්න මේ row එකට ගැලපෙන විදිහට column එකට ගැලපෙන විදිහට ඔයාලා add කරන්න ඕන. time එක සම්බන්ධව තියෙන subordinating conjunctions මොනවද? contrast නැත්නම් වෙනස්කමක් පෙන්වන්න පුළුවන් subordinating conjunctions මොනවද? නැත්නම් හේතුවක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් subordinating conjunctions මොනවද? නැත්නම් conditional එකක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්
subordinating conjunctions මොනවද? ඔන්න ඔය rows ඔය columns හතරට add කරන්න බලන්න අර තිබ්බ මේ subordinating conjunctions ටික කොයි විදිහටද අපිට මේ කැටගරි කරගන්න පුළුවන් කියන ටයිම් එකට සම්බන්ධ දේවල්, contrast වලට සම්බන්ධ දේවල්, reasons වලට නැත්නම් condition වලට යන දේවල් මොනවද කියලා ඉවරලා අපිට match කරලා බලන්න පුළුවන්. මෙතෙන්ට හරියට apply කරලා බලමු අපි ඒ ටික අර කලින් කතා කරමු subordinating conjunctions ටික. හරි අපි බලමු add කරන්න පටන් ගමු. මට chat එකේ දාන්න බලන්න ඔයාලට පුළුවන් නම් select කරගත්තොත් time එකට සම්බන්ධව තියෙන conjunctions ටික මොනවද? contrast නැත්නම් වෙනස් වීමක් සම්බන්ධව ගන්න පුළුවන් conjunction එක මොකක්ද? නැත්නම් හේතුවක් ලෙස ඉදිරිපත් කරනවා නම් ඒකට සම්බන්ධව ගන්න පුළුවන් conjunction එක මොකක්ද? නැත්නම් conditional එකක් ඉදිරිපත් කරනවා නම් ඒකට සම්බන්ධව ගන්න පුළුවන් conjunction එක මොකක්ද කියලා. Okay, let's see. Time after when as since until now. Yes. About the contrast, reason, and conditional. Although, even though, whereas, though, rather than. Okay.
conditional reason so that as because in order to yes conditional if whether even if unless yeah good okay I think now you know how to categorize them into time contrast and reason and conditional because when you need to uh, write a complex sentence which shows contrast හරිද එහෙම වුණොත් ඔයාලට ඒ කියන්නේ contrast පෙන්වන එකක් හදා ගන්න ඕන වුණොත් මොන වගේ subordinate conjunctions ටිකක්ද මම use කරන්න කියලා ඔයාලා දැන් දැනගන්න ඕන. හරි ඊට පස්සේ යම්කිසි reason එකක් ඉදිරිපත් කරන්න ඕනොත් ඒ කියන්නේ එහෙම ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණොත් මොන වගේ sentence එකක්ද use කරන්න කියලා මොන වගේ subordinate conjunction එකක්ද මම use කරන්න ඕන කියලා ඒ දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි conditional කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ අසම්භාව්‍ය ක්‍රියානේ කියන්නේ conditional කියලා කියන්නේ conditional clauses වගේ එකක් තියෙන අසම්භාව්‍ය ක්‍රියා කියලා අපි ගොඩක් කරලා සිංහලෙන් කියනවා conditional කියන එකට. ඒක සාමාන්‍යයෙන් අපි ගොඩක් කරලා if කියන එක දාලා දිනනවනේ. if conditional. ඒ කියන්නේ if කියන එක එන ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර යම් කිසි දෙයක් ගැන හරියට නිශ්චිත නැති දෙයක් ගැන කතා කරනකොට අපි conditional clauses නැත්නම් මේ conditional කියන කැටගරි එකට subordinating conjunctions දාන්න පුළුවන්. හරිද? time එක ගැන කතා කරනවා නම් ඒක ඔයාලා දන්නවා කාලය හා සම්බන්ධව තියෙන හැම subordinating conjunction එකක්ම අපිට දෙන්න add කරන්න පුළුවන්. හරි. අපි බලමු දැන් ඔයාලා කියපු ටික මේකේ තියනවද කියලා. තියෙන්නේ. හරි. time එක සම්බන්ධව තියෙන දේවල් ගැන කතා කරාම after තියෙනවා when තියෙනවා as since until once while also we can get හරිද යම් කිසි while කියලා කියන්නේ යම් කිසි දෙයක් කරන අතරතුර යම් දෙයක් වෙනකොටනේ එතකොට ඒකටත් කාලය හා සම්බන්ධව අපිට කාලය සම්බන්ධ කරලා ගන්න පුළුවන් ඒ වගේ තමයි contrast නැත්නම් වෙනස්කමක් අපිට පෙන්වන්න අවශ්‍ය නම් sentences දෙකක් තුල තියෙන හරිද ඒ sentence දෙක වෙනස් sentence දෙකක් තියෙනකොට අර අපි ඉස්සෙල්ලා කතා කරපු ඒ උදාහරණේ වගේ වෙනස්කමක් තියෙනවා නම් අපිට මෙන්න මේ ටික use කරන්න පුළුවන් although even though whereas while rather than කියන හරිද ඒ වගේම reason එකක් අපි හිතමු යම් කිසි statement එකක් තියෙනවා ඒකට අර මම අර කලින් කිව්වා වගේ I have to eat more I need to eat more because I'm hungry එතකොට අපි එතන reason එකක් ඉදිරිපත් කරනවා because කියන එකෙන් හරිද අපි හේතුවක් ඉදිරිපත් කරනවා මට ගොඩක් කන්න ඕන because I'm hungry මට මොකද මට බඩගිනි දැන් අපි reason එකක් ඉදිරිපත් කරනවා එතන හරිද නැත්නම් අපිට එතෙන්ට as මොකද මෙතන මේ reasons කියන තැනට මේ ටික ඔක්කොම use කරන්න පුළුවන් වුණාට දැන් අර වගේ දැන් මම දැන් කිව්වා වගේ sentence එකකට අපිට because use කරන්න පුළුවන් හැබැයි අපිට එතෙන්ට as so that in order to ඒව දාන්න බෑනේ I chose while it's a reason conjunction while කියන එක reason conjunction එකකට වඩා තරුෂි ඒක ගොඩක් කරලා time එකත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ while I was watching TV my brother cooked හරි මම TV බලන අතරතුර මගේ brother ඉව්වා ඒ කියන්නේ එතන කාලය හා සම්බන්ධයක් නේ. ඒ කියන්නේ මම මොන හරි දෙයකට කර ඉන්න මම while කියලා කියන්නේ අතරතුර. යම් කිසි දෙයක් කරන දෙයක් අතරතුරනේ. එතකොට ඒක ගොඩක් සම්බන්ධ කාලයට හේතුවකට වඩා. හරිද? while කියන එක අපි දාන්නම ගොඩක් වෙලාවට මේ හේතුවක් ඉදිරිපත් කරනවට වඩා එතන තියෙන්නේ ගොඩක් වෙලාවට යම් කිසි දෙවිදියකට වෙන දෙයක් එකම කාල සීමාවක් ඇතුළත. while කියලා අපි යදන්නේ ගොඩක් වෙලාවට ඒ වගේ දේවල්. හරිද? Yeah, okay, good. Reasons වලට ඉදිරිපත් කරනකොට මෙන්න මේ ටික තමයි අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. So that as because in order to. හැබැයි මේ අපි දැන් අර කතා කර උදාහරණ වගේ because කියන එක අපිට දෙන්න යොදන්න පුළුවන් වුණාට අපිට so that කියන එක දෙන්න යොදන්න බෑ. හරිද? හැබැයි so that කියන තැනට සමහරවිට because යොදන්නත් බෑ. මොකද මේ අපිට දීපු මේ හතරෙන් reason එකකට අපි ඉදිරිපත් කරාට අපිට මේ reason කියන කැටගරි එකට දාගත්තට මේ හතරෙන් deliver වෙන meanings හතරක් තියෙනවා. හරිද as කියන එක නිසා less කියලා දාන්න පුළුවන් in order to කියලා කියන්නේ යම් කිසි දෙයක් වෙනුවෙන් කියලා මේ හේතුව නිසා කියලා මෙහෙම යොදන්න පුළුවන් so that කියලා කියන ඒකත් නිසා හැබැයි ඒවයි ඒ තේරුම එක විදියට ආවට අපි යොදන තැන අනුව එක වෙනස් වෙනවා reason එක මේ ඔය conjunction එක හරිද
අපිට හැමතැනටම because කියන එක යොදන්නත් බෑ, හැමතැනටම as කියන එක යොදන්නත් බෑ, හැමතැනටම so that එක යොදන්නත් බෑ, හැමතැනටම in order කියන එක යොදන්නත් බෑ. ඒ sentences වල තියෙන ඒ quality එක බලලා තමයි අපි එතෙන්ට මොකක්ද add කරන්න ඕන කියලා තීරණය කරගන්න ඕන. හරිද? මෙහෙම කියන්න පුළුවන්. I will not be able to come to the class as it's raining. එහෙම කියන්න පුළුවන්. හැබැයි එතෙන්ට because it's raining කියලා දානවට වඩා as it's raining කියලා ගත්තට පස්සේ ඒක ටිකක් අර ඒකේ තියෙනවා අර අපි කියන්නේ collocation එක. ඒක ලස්සනට ගැළපිලා යනවා. දැන් because කියන එක යොදන්නත් පුළුවන්. හරිද? I will not be able to come to the class because it's raining. That's correct. I will not be able to class as it's raining. That's also correct. හරිද? ඒ වගේ ඒවාත් තියෙනවා. හැබැයි හැමතැනටම මම කිව්වේ හැම එකම හැමතැනටම යොදන්නත් බෑ. සමහර ලාට ඉතින් ගැළපිලා යන අවස්ථා තියෙනවා අපිට යොදන එක තැන අනුව, යොදන දේත් අනුව. හරිද? ඊළඟ තමයි conditional. conditional වලදී අපි යොදන්නේ සාමාන්‍යයෙන් මම කලින් කිව්වා වගේ අර මේ අසම්භාව්‍ය ක්‍රියානේ. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් possibility එකක් probability එකක් තියෙන හෝ නැති වෙන දේවල් ගැන කතා කරනකොට තමයි මේකද even if කියලා කියන්නේ even කියලා කියන්නේ මොන දේ වුණත් වගේ අදහස even if provided that ඒ වෙනුවෙන්. හරිද? ඊට පස්සේ if නම් unless නැත්නම් whether කියලා කියන්නේ මෙතන මේ කොහොම ඒක කොහොම වුණත් කියන වගේ අර්ථයක් එන්නේ whether කියන එකෙන්. මෙතන එන්නේ දැන් අපි කියනවා whether I will මෙහෙම කියන්න පුළුවන්. whether කියන එක අපිට use කරා සාමාන්‍යයෙන් අපි ගොඩක් අකට o එකත් එක්ක තමයි use කරන්නේ. හරිද? whether කියන එක. එතකොට අර යම්කිසි අපි options දෙකක් දීලා ඒ දෙකෙන් එකක් තෝරගන්න තමයි ගොඩක් ලාට whether කියන එක use කරන්නේ. either or neither no. අර ඒවයි තියෙන්නේ මේ අපිට options දෙකක් දෙනවා. ඒ options දෙකෙන් හරියන option එක මොකක්ද කියලා අපිට හිතා ගන්න හරි නැත්නම් ලියන්න කියන්න හරි. ඒ කියන්නේ හරියන option එක අපිට guess කරන්න හරි ඒ විදිහට තමයි මේක දෙන්නේ. හරිද? whether කියලා දුන්නොත් හරි, ඊට පස්සේ either කියලා දුන්නොත් හරි, නැත්නම් either neither ඒ කොයි විදිහට දුන්නත් එතන options දෙකක් එක්ක තමයි දෙන්නේ. ඒ කියන්නේ මෙතන conditional. ඒ කියන්නේ සම්භාවිතාවක් තියෙන උත්තරය තෝරගන්න තමයි අපි මේ විදිහට දෙන්නේ. දැන් අපි මෙතන whether දාලා මොකක් හරි වාක්‍යයක් ලිව්වත් whether it's raining or not, I will have to go to school. එතන කියනවා වැස්සත් නැතත් මට ඉස්කෝලේ යන්න වෙනවා. ඒක වැස්සත් යන්න වෙනවා ඉස්කෝලේ, වැස්සේ නැතිනොත් ඉස්කෝලේ යන්න වෙනවා. හරිද? එතකොට එතන මේ සම්භාවිතාව තියෙන්නේ යා ඉස්කෝලේ යන එක. වැස්සයි කියලා ඒක නතර කරන්නෙත් නැහැ, නොවැස්සයි කියලා ඒක නතර කරන්නෙත් නැහැ. හරිද? ඒ විදිහට මේ කන්ඩිෂනල් යොදද්දිත් ඒකත් ටිකක් ඔළුවේ තියාගන්න මම කොතෙන්ටද හරියට කන්ඩිෂනල් එක යොදන්න ඕන කියලා. ටයිම් එක ගැන නම් එච්චර ලොකුවට කියන්න අවශ්‍ය නැහැ. ඔයාලා දන්නවා කොහොමද ඒක යූස් කරන්න ඕන කියලා. හරිද? after පසුව when with when කියන එක අපි යොදනවා සාමාන්‍යයෙන් with කියලා කියන කොටත් යොදනවා. නැත්නම් ඊට පස්සේ දවසක් වෙලාවක් හංගවන්නත් when කියලා යොදනවා. When I was born, my mother was a teenager. හරිද? එහෙම කියලා කියන්න පුළුවන් ඒ විදිහට. When I was born, my father was a soldier. එහෙම කියන්න පුළුවන්. එතකොට කාලය හංගවලා තියෙන පදයක් විතර. Since I was born, මොනවද සෙන්ටෙන්ස් එකක් දෙන්න මට එන්නේ. ඒ කියන්නේ දැනත් කාලය හංගවන එකක් තමයි අපිට යොදන්න පුළුවන්. since කියන්නේ until කියන එක දුවත් until කියන එක කියන්නේ තුරු යම් කිසි දෙයක් වෙනකම්. I have to follow the instructions until I get a higher result or no until I get a මොනවද instructions follow කරාම වෙන්නේ until I get a good outcome. Instructions මොනවා හරි follow කරලා ඉගෙන ගත්තොත් නේ higher result එකක් ගන්න වෙන්නේ. අපි instructions මොනවා හරි follow කරොත් අපිට higher නැත්නම් good outcome එකක් ගන්න පුළුවන්. හරිද? While I was watching TV, my brother came home. Once
once කියලා කියන එක මොනවා කියලාද දාන්නේ. Once I have eaten dinner, you wouldn't have anything to eat. මම dinner එක මම නැත්නම් රාත්‍රී ආහාර වේල අරගෙන ඉවර වුණාම පාට කන්න දෙයක් ඉතුරු වෙන එකක් නැහැ. හරි. Once I have eaten, you wouldn't have anything to eat. Once කියන එක අපි දන්නේ සාමාන්‍යයෙන් once එක අනිවාර්යයෙන් past participle එකෙන් තමයි form එක තියන්න ඕන. හරිද? නැත්නම් once I have I ate කියලා කියන්න බෑ. අනිවාර්යයෙන් මේක past participle form එකෙන් තමයි තියන්න වෙන්නේ. ඒක time එක සම්බන්ධව තමයි once කියලා කියනකොට අපි සාමාන්‍යයෙන් දෙන්නේ. හරිද? මෙතන මේ once කියන එක අපිට යොදන්න පුළුවන් noun එකක් විදිහට ගොඩක් අය ගන්නවා once upon a time කියලා ගන්නවා. කාලයකට කලින්. ඒ වගේ once කියන එක අපි මෙතන subordinating conjunction එකක් විදිහට use කරනවා. ඒ යොදන තැන අනුව ඔයාලා අවබෝධ කරගන්න ඕන. I have been learning English since grade 1. Yeah, that's correct. ඒ යොදන තැන අනුව ඔයාලා තීරණය කරගන්න ඕන මොන විදිහටද මම මේක use කරන්නේ කියලා. හරි. ඔන්න විදිහට තමයි complex sentences අපි create කරන subordinating conjunctions දාලා. මේක ඔළුවේ තියාගන්න පාඩම් කරගන්න. මොකද මේ ටික හරි වැදගත් වෙනවා මේ writing වල ඔයාලට. ඒ කියන්නේ sentences structures හරි grammatical පැත්ත හරි මොන හරි issue එකක් තියෙනවා මෙන්න මේකෙන් ඒ ටික සම්පූර්ණයෙන් cover කරගන්න පුළුවන්. හරිද? vocabulary හදාගන්න ඕන. ඊට පස්සේ coherence cohesions ටික හදාගන්න මේ ටික අනිවාර්යයෙන් මේ අපිට information අවශ්‍යයිනේ. ඊට පස්සේ lexical resource, coherence and cohesion, and what else? The first one I have forgotten already. ඉස්සෙල්ලා මොකක්ද තිබුණේ? මට ඒක අමතකයි. හරි. අපි බලමු. ඔන්න ඔච්චරයි complex sentences වල තියෙන්නේ. හැබැයි මේක එහෙම අර ගොඩක් අමාරුයි කියන එකක් නෙවෙයි. මේක අපි තේරුම් ගන්න ඕන. අමාරුවක් නැහැ. අපි හරියට තේරුම් ගන්න ඕන මොන conjunction එකද මොන conjunction එක කොයි තැනට අපි යොදන්න ඕනද කියලා. අර එහෙම නැතුනොත් තමයි වැඩේ ටිකක් අවුල් සහගත වෙන්නේ. එහෙම නැත්නම් මේක ප්‍රශ්නේ නැහැ. මේක අමාරු නැහැ. සමහර ලාවට යාර මේ sentence මේව අනිවාර්යයෙන්ම දාලා ලියනවා ඇති. ලිව්වට මේක complex sentence එකක්. මේක කොහොමද හැසිරෙන්නේ? මේක behavior එක කොහොමද? මේක කොයි තැනට යොදන්න ඕනද කියන idea එක සමහරට නැතුව ඇති. තියෙන්නත් පුළුවන්. සමහරට නැතුව ඇති. හරි ඒ නිසා මේක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. එහෙම idea එක තියෙනවා නම් මේක තවදුරටත් improve කරගන්න. මේක උදව්වක් කරගන්න. අපි බලමු ඊළඟ slide එක මොකක්ද කියලා. Probably compound this one is a common error alert. Common error alert එක කියලා කියන්නේ ඔයාලට මම කලින් කිව්වා comma එක සහ full stop එක comma එක සහ subordinating conjunction එක යොදනකොට ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා. හරිද? අපි බලමු උඩින් තියෙනවා many schools have banned devices during class time. Full stop. Although comma this is not always a popular policy. ඕක සාමාන්‍යයෙන් කට්ටිය ලියන විදියක්. although එක comma එකක් දාලා ගොඩක් වෙලාවට මේක කරනවා. මේ මිස්ටේක් එක ගොඩක් අය කරනවා. ඒකයි මේ මිස්ටේක් එක පොඩ්ඩක් විතර ඇඩ් කරේ මෙන්ෂන් කරන්න. many schools have banned devices during class time. Although this is not always a popular policy. දැන් මෙතන sentences දෙකක් තියෙනවා. හැබැයි sentences දෙකට මැදට දාලා තියෙනවා subordinating conjunction එක. දැවුම්මට තවත් යම්කිසි දේවල් ටික වැරදි ටිකක් කරලා තියෙනවා. sentence එක හරි complex sentence එක. හැබැයි යම්කිසි වැරදි ටිකක් කරලා තියෙනවා. fix the error. හරි අපිට මතකයි අපි subordinating conjunction එක ඉස්සරහට දැම්මට පස්සේ ඉස්සරහට දැම්මොත් අපි මොකක්ද කරේ? subordinating conjunction එකක් sentence එකේ ඉස්සරහට දැම්මොත් දෙවෙනි sentence එක ළඟට මොකක්ද sentences දෙක අතරට මොකක්ද කරේ? මොකක්ද add කරේ? type in the chat. අපි sentences දෙකක් link කරලා ඒ sentences දෙක ඉස්සරහට දැම්මොත් subordinating conjunction එක sentences දෙක අතරට මොකක්ද කරේ? Yeah, we put a comma. We sentences දෙක අතරට comma එකක් දැම්මා subordinating conjunction එක first sentence එක ඉස්සරහට දැම්මොත්. ඊට පස්සේ subordinating conjunction එක මැදට දැම්මොත් මොකක්ද අපි කරේ?
full stop එකට හරි comma එකට හරි මොකක්ද අපි කරේ? We have to remove either full stop or the comma. හරිද? subordinate conjunction එක sentences දෙක මැදට දැම්මොත් full stop එක හරි comma එක හරි තියෙන සියලුම දේවල් අපි අයින් කරන්න ඕන. සම්පූර්ණ sentence එක plainly තියන්න ඕන මුල සිට අග දක්වා. commas මුකුත් එහෙම අතරට එන්න බෑ. හැබැයි බැරි වෙලාවත් subordinate conjunction එක දැම්මොත් sentence එක මුලට you have to put a comma in between two sentences. හරිද? sentences දෙක අතරට ඔයා comma එකක් දාන්න අවශ්‍යයි. අනිවාර්යයෙන්ම subordinate conjunction එක ඉස්සරහට දැම්මොත් ඒක ඔළුවේ තියාගන්න. හරිද? Fix the error. errors හදාප එක බලමු. many schools have banned devices during class time. although කියන එක එතන red රතු පාටින් දීලා comma එකත් රතු පාටින් highlight කරලා දැන් this is not always a popular policy කියලා. ඒක එතකොට වැරදි කියලා තමයි එතන පෙන්නලා තියෙන්නේ. එතකොට අපි although කියන එක මැදට දාලා ලියනවා. many schools have banned devices during class times. although ඒ අකුර simple යන්නේ this is not always a popular policy. කියන sentence එක ඉවර කරනවා. ඒක long sentence එකක්. plain කිසිම කමාවක් කිසිම දෙයක් අයිති නැහැ. හැබැයි අපි although ගන්න ඉස්සරහට. එතකොට simple ඒ අකුර capital වෙනවා මුලටම එන මේ එකක් නිසා although it is not always a popular policy, comma many schools have banned devices during class time. හරිද? අපිට ඒක මාරු කරලා ලියලා තියෙනවා මෙතන. ඒක අනිත් විදියට ලියුවත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති විදියකට sentence එක ලියන්න පුළුවන්. හැබැයි අර error මේ common error එක avoid කරලා තමයි ලියන්න ඕනේ. ඒක යොදන්න. ඒක අනිවාර්යයෙන්ම ඒ විදියට ඒ error එක මග ඇරව ගන්න මතක තියාගන්න. Okay, the last one, compound complex sentences. Compound complex sentences කියලා කියනකොට ඔයාලගේ ඔළුවට මොකක්ද එන්නේ? අපි compound ඉගෙන ගත්තා, complex ඉගෙන ගත්තා. එතකොට compound complex කියලා කියනකොට මේ දෙකේම එකතුවක් වෙන්න ඕන නේද? එතකොට ඒ sentence වල compound sentences අඩංගු වෙනවා. ඒ sentence එකේ complex sentences එකත් අඩංගු වෙනවා. එතකොට මේක අපි කතා කරපු compound sentence complex sentences වලට වඩා advanced compound complex sentences. මෙහෙම sentence දෙකක් වඩා ලියා ගන්න පුළුවන් නම් exam එකේදී ඒක ලොකු benefit එකක් වෙනවා. අනිවාර්යයෙන් මේක that would be added advantage of your score. හරිද? ඒකේ ධර්මයට වටිනවා මේ compound complex sentence දෙකක් අපිට ලියා ගන්න පුළුවන්. මොකද ඒක consist වෙලා තියෙනවා sentences pattern sentences structures දෙකක්. ඒ දෙකම එකතු වෙලා තනි superb structure එකක් තමයි මෙතන හැදිලා තියෙන්නේ. අපි දන්නවා දැන් compound sentences කියලා කියන්නේ simple sentence දෙකකට මැදට fan boys කියන ඒ coordinating conjunctions එකක් add කරාම තමයි compound sentence එකක් create වෙන්නේ කියලා. හරිද? full stop එක අයින් කරලා method add කරනවා fan boys වලින් එන coordinating conjunction එකක්. එතකොට ඒක compound sentence එකක් බවට convert වෙනවා. simple sentence දෙකකට coordinating conjunction එකක් මැදට දාලා මැදට දැම්මට පස්සේ ඒක complex sentence එකක් බවට convert වෙනවා. මොකද ඒ coordinating conjunction එකක් දැම්මට පස්සේ independent clause එක dependent clause එකක් වෙනවා. dependent clause එකට තනියෙන් survive වෙන්න බැරි නිසා ඒකේ meaning එකක් deliver වෙන්නේ නැති නිසා ඒකට අනිවාර්යයෙන්ම independent clause එකක් එකතු වෙලා ඒකේ meaning එකක් generate වෙනවා. ඒ subordinating conjunction එක add කරන තැන අනුව තීරණය වෙනවා comma එක තියනවද comma එක නැද්ද. මුලදී add කරොත් මැද comma එකක් යොදනවා. මැදින් add කරොත් comma එක අයින් කරනවා. හරිද? මේ විදිහට මතක තියාගන්න ඕන complex sentences කොහොමද generate වෙන්නේ කියලා. ඊට පස්සේ අපි කරන්නේ මොකක්ද? ඒ compound sentence එක සහ මේ complex sentence මේ දෙකම එකතු කරලා තනි sentence එකක් create කරනවා. හරි. තනි sentence එකක් create කරනවා. ඒකට කියනවා අපි compound complex sentence. අපි බලමු කොහොමද compound complex sentence එකක් create කරන්නේ කියලා. A sentence which consists with one or two independent clauses along with one independent clause named compound complex sentences. Sentence. හරිද? compound complex sentence වල තියෙන්න ඕන අඩුම තරමේ independent clause එකක් හෝ දෙකක් තියෙන්න ඕන
one dependent clause එකකුත් එක්ක. one dependent clause එකයි තියෙන්න ඕන, independent clause එකක් හෝ දෙකක් තියෙන්න ඕන. ගොඩක් වෙලාවට එකක් තිබුණොත් ඒක complex වෙන නිසා අනිවාර්යෙන්ම මෙතන දෙකක් ගොඩක් වෙලාවට අපිට use කරන්න වෙනවා independent clause. independent clause දෙකක් තියෙන්න ඕන, one dependent clause එකක් තියෙනවා. දැන් බලමු අපි compound complex sentence කියලා කියන්නේ මම කිව්වා compound සහ complex කියන මේ දෙකේ එකතුවක් කියලා. දැන් compound කියලා ගත්තොත් compound sentence එක තියෙන්නේ ඒක dependent clause ඒක independent clause එකක් නේද? අපි අර fan boys කියන මොකක් හරි දුවට පස්සේ ඒක තනිකර ඒකේ sentences දෙකක් තිබුණාට simple sentences දෙකක් තිබුණාට අර fan boys කියන ඒ conjunction එකක් යදුවට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම තනි independent clause එකක් බවට කරනවා. ඒතකොට compound sentence එකක් කියලා කියන්නේ independent clause එකක්. හරිද? හැබැයි ඊට පස්සේ අපි දන්නවා complex sentences වල තියෙනවා අනිවාර්යයෙන්ම dependent clause එකක් සහ independent clause එකක් තියෙනවා. අපි දන්නවා complex sentences වල අනිවාර්යයෙන්ම dependent clause එකක් සහ independent clause එකක් තියෙනවා. එතකොට මේ compound එකයි complex එකයි දෙකම එකතු කරලා sentence එකක් create කරන්න යද්දී අපි දන්නවා compound වල තියෙනවා independent clause එකක්, complex වල තියෙනවා dependent clause එකක් සහ independent clause එකක් කියන දෙකම. හරි. එතකොට මේ මෙතන තියෙනවා එතකොට කොටස් තුනක් තියෙනවා. independent clauses දෙකක් තියෙනවා, dependent clause එකක් තියෙනවා. හරි. එන්න එතකොට තමයි මේක compound complex sentence එකක් බවට පරිවර්තනය වෙන්නේ. හරිද? මොකද අපි compound sentence එකක් කියලා කියන්නේ independent clause එකක්, complex sentence එකක් කියලා කියන්නේ independent clause එකක් සහ dependent clause එකක් එකතුවක්. එතකොට මේ දෙක අපි එකතු කරනවා නම් මේ දෙකේම තියෙනවා consist වෙලා independent clauses දෙකක් තියෙනවා, dependent clause එකක් තියෙනවා. ඒක තමයි අපි compound complex sentence එකක් කියලා කියන්නේ. independent clauses දෙකක් තියෙන්න ඕන අඩුම තරමේ, dependent clause එකක් එක්ක. ඒක තමයි compound complex sentence එකක් කියලා අපි කියන්නේ. example එකක් දෙන්න බලමු. The dog barked and the cat ran away. ඒක compound sentence එකක්. මොකද අපි and දාලා එතන create කරලා තියෙනවා. හරිද? The dog barked and the cat ran away. එතන හැබැයි කමාවක් දාලා තියෙනවා. ඒ කමාව දාන්න තර පොඩ්ඩක් මතක තියාගන්න. ඒක මේ කලින් sentence එකේ නම් අපිට ඒක යෙදුවේ නැහැ අපිනේ. යොදන්න බැරි වුණා. කමාව දාන්නේ coordinating conjunction එකට ඉස්සරහින්. අර කලින් sentence එක ඉවර වෙච්ච තැනට තමයි full stop එක තිබ්බ තැනට තමයි අපි කමාව usually දාන්නේ. අතන කලින් එකේ මට ඒක add කරන්න බැරි වුණා. ඒක අමතක වුණා කියන දෙන්න. The dog barked. දැන් සාමාන්‍යයෙන් මේක simple ඒ කියන්නේ අපි n අයින් කරා කියලා හිතමුකෝ. හරිද? අපි compound මේ fan boys ලාගෙන් coordinating conjunction එක n අයින් කරා. එතකොට එන sentence එක මොකක්ද? The dog barked full stop. The cat ran away. The dog barked. The cat ran away. Full stop එකක් එක්ක. එතෙන්ට අපි add කරනවා compound sentence එකක තියෙන coordinating conjunction. එතකොට මේක convert වෙනවා the dog barked, and the cat ran away. බල්ලා බිරුවා පූසා දිව්වා. එතන ඉස්සෙල්ලා කියන්නේ මොකක්ද? බල්ලා බුරනකොට බල්ලා බිරුවා. එතකොට පූසා දිව්වා. දැන් මෙතන කියලා තියෙන බල්ලා බුරනවත් බල්ලා බිරුවත් සමගම පූසා දිව්වා කියන එක. බල්ලා බුරනවා බල්ලා බිරුවා සහ පූසා දිව සහ කියන එක දෙන්න ගන්න එහෙම අපිට කියනකොට ගැලපෙන්නේ නැති නිසා බල්ලා බුරනවත් එක්කම පූසා දිව්වා. ඒක තමයි අපිට දෙන්න සිංහලෙන් කිව්වොත් කියන්න වෙන්නේ. ඊට පස්සේ මේක අපි dependent clause එකක් බවට convert කරනවා. දැන් මෙතන තියෙන්නේ and the cat ran away. එතකොට දැන් මේක dependent clause එකක් බවට convert කරද්දී අපිට කරන්න ඕන මොකක්ද? dependent clause එක බවට පරිවර්තනය කරන්න subordinating conjunction එකක් අපි add කරන්න ඕන එක sentence එකකට. හරිද? subordinating conjunction එක add කරනකොට මෙතන the cat ran away කියලා තියෙනවා. මෙතන dependent clause එක වෙනම දීලා තියෙන්නේ නේ. හරි. දැන් කලින් එකේ නේ හදලා තියෙන dependent clause එක වෙනම දීලා තියෙනවා. when he saw the cat කියලා. dependent clause එක වෙනම දීලා තියෙනවා. දැන් compound sentence එක තමයි අරගන්න. The dog barked and the cat ran away. ඒක තමයි compound sentence එක. දැන් මෙතන dependent clause එකක් දීලා තියෙනවා වෙනම when he saw the cat. He saw the cat කියලා කිව්වොත් එහෙම මේක dependent clause එකක් නෙවෙයි. ඒක independent clause එකක්. ඒකට when දැම්මට පස්සේ ඒක dependent clause එකක් බවට පත් වෙනවා. මොකද එතකොට meaning එකක් තනියම generate කරන්න බැරි නිසා. when he saw the cat කියලා කියනකොට ඔහු පූසා දුටු විටදී නැත්නම් මේ බල්ලා ගැන තමයි මේ කතා කරන්නේ. නැත්නම් බල්ලා පූසා දුටු විටදී when කියලා කියනකොට. හරිද? බල්ලා පූසා දුටු විට කියන තමයි මෙතන තියෙන. එතකොට එතන meaning එකක් නැහැනේ. දැන් කලින් එකේ තියෙනවා බල්ලා විරුවා පූසා දිව්වා.
කියලා compound sentence එක දෙන බල්ලා බිරුවා පූසා දිව්වා. ඊට පස්සේ dependent clause එකකට add කරනවා when he saw the cat. when he saw the cat කියලා එනකොට කරන පූසා දුටු විට. පූසා බල්ලා පූසා දුටු විට. නැත්නම් ඔහු පූසා දුටු විට කියලා තමයි මෙතන අදහස් එන්නේ. එතකොට කලින් එකේ compound sentence එකක් තියෙනවා. පහළ එකේ dependent clause එකක් තියෙනවා. කලින් එකේ compound sentence එකක් කියලා කියන්නේ ඒක independent clause එකක්. එතකොට පහළ තියෙන dependent clause එකත් එක්ක independent clause එක join කරන්න පුළුවන්. එතකොට අපිට හරි meaning එකක් ගන්න පුළුවන්. ඊට පහලින් කියනවා කොහොමද ඒක link කරේ කියලා. The dog barked when he saw the cat and the cat ran away. The dog barked when he saw the cat and the cat ran away. අර කමායකට කලින් අපි add කරනවා dependent clause එක. when he saw the cat කියන එක. හරිද? මොකද the dog barked කියන එක ඒක මේ independent clause එකක්. හරිද? and the cat ran away කියන එකත් independent clause එකක්. හැබැයි මෙතන compound මේ coordinating conjunction එකක් දැම්ම කියලා ඒකේ independent ගතියට හානි වෙලා නැහැ. the dog barked කිව්වොත් ඒකේ තේරුමක් තියෙනවා. බල්ලා බිරුවා. ඊට පස්සේ ඒකේ තේරුමක් තියෙනවා. and the cat ran away. පූසා දිව්වා. හරිද? and කියන එක දැම්ම කියලා මේකේ independent ගතියට හානියක් වෙලා නැහැ. ඒ නිසා the dog barked කියන ඒ independent clause එක ළඟට අපිට තව dependent clause එකක් දාන්න පුළුවන්. මොකද dependent clause එකක් අනිවාර්යයෙන්ම independent clause එකක් ළඟට තමයි දාන්න ඕනේ. මොකද නැත්නම් ඒකේ meaning එකක් ගන්න බැරි නිසා. ඒ නිසා the dog barked when he saw the cat කියලා අපිට අපිට දීපු dependent clause එක අපි add කරනවා. හරිද? ඒක add කරා කියලා එතන meaning එකට damage එකක් කරලා නැහැ. meaning එක තව ටිකක් වැඩි වෙලා තමයි තියෙන්නේ. දැන් ඉස්සර එකේ දුන්නේ බල්ලා බිරුවා. දැන් කියනවා මේ පූසා දුටු විට බල්ලා බිරුවා කියලා. The dog barked when he saw the cat. කියලා එතන තියෙනවා. and the cat ran away. and the cat ran away. පූසා දිව්වා. දැන් එතකොට මෙතන අන්නේ dependent clause එක add කිරීම තුල මෙතන compound complex sentence එකක් create වෙලා තියෙනවා. මොකද මෙතන තියෙනවා dependent clause එකක් තියෙනවා independent clauses දෙකක් තියෙනවා. අපිට අවශ්‍ය කාරණාව එච්චරයි. ඒ කියන්නේ අපිට මේ සම්පූර්ණ කරන්න තියෙන ප්‍රමාණය එච්චරයි. compound complex sentence එකක් create කරන්න අපෙන් බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. dependent clause එකක් තියෙනවනේ independent clauses දෙකක් තියෙනවා. ඒ ටික මේ sentence එකේ consist වෙලා තියෙනවා. The dog barked independent clause when he saw the cat dependent clause and the cat ran away independent clause. හරිද? the cat ran away independent clause. and again compound ගතිය පෙන්නනවා. the dog barked when he saw the cat කියන එකෙන් complex ගතිය පෙන්නනවා and කියන එකෙන් compound ගතිය පෙන්නනවා. එතකොට මේක compound complex sentence එකක් කියලා අපිට පෙන්වන්න පුළුවන්. මේක අපිට තවදුරටත් කියන්න පුළුවන්. මොකද මේ ඊට and කියන එකට පිටිපස්සෙන් තියෙන්නේ independent clause එක. දැන් අපිට මේකට තව dependent clause එකක් දාලා මේක තවදුරටත් expand කරන්න පුළුවන්. හරිද? තව dependent clause එකක් අපි add කරනවා until she was safe. until she was safe. ඒ කියන්නේ මෙතන she කියලා කියන්නේ මේ බලලා ගැන. එතකොට reference එක she කියලා කියන්නේ cat ගැන. එතකොට අපිට අනිවාර්යයෙන්ම cat ගැන සම්බන්ධ වෙච්ච independent clause එකට මේ dependent clause එක join කරන්න පුළුවන්. ඒක join කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. The dog barked when he saw the cat and the cat ran away until she was safe. එතන තියෙනවා dependent clause දෙකයි independent clause දෙකයි compound sentence එකක් තියෙනවා. මොකද long sentences දෙකම and වලින් join කරලා තියෙන නිසා. cleared? ඔන්නෝ තමයි compound complex sentences හදන්න. හරිද? සපුරන්න ඕන නැත්නම් අපිට අර satisfy කරන්න ඕන තියෙන facts ටික තමයි two independent clauses and one dependent clause. That's the only thing you need to create a compound complex sentence. But you can add some more dependent clauses in order to deliver a wide range of meaning. The meaning එක මේ ලොකු ඒ කියන්නේ wide meaning එකක් ගන්න නම් ඔයාලට තව ඒකට add කරන්න පුළුවන් dependent clause. add කරලා ඉවරලා ඒකේ meaning එක තවදුරටත් වැඩි කර ගන්න පුළුවන්. එතකොට sentence එකේ structure එක තව වැඩි වෙනවා. ඒ වගේම හරියට meaning එක deliver වෙනවා නම් ඒ meaning එක strong meaning එකක් වෙනවා. හරි මොකද ඒක සම්පූර්ණයෙන්ම අපි consist කරලා තියෙනවා ගොඩක් information ඒ sentence එක තුල. දැන් මෙතන කියනවා බල්ලෙක් බිරුවා, ඌ පූසා දැක්කා, පූසා දිව්වා, පූසා අන්තිමට she was safe. ඒ කියන්නේ ආරක්ෂාකාරී තැන හම්බ වෙනකන් ආරක්ෂාකාරී කියලා හිතනකන් පූසා දිව්වා. එතන ලොකු කතාවක් තියෙනවා. ඒ සම්පූර්ණ ඒ දේම
අපි තනි sentence එකෙන් ලියලා තියෙනවා. ඔන්න ඔක තමයි compound complex sentences වල ලියන්න ඕන. මේ sentences දෙකක් ලියා ගන්න පුළුවන් නම් ඔයාලට essay එකේදී ලොකු ස්කෝර් එකකට ඔයාලට යන්න පුළුවන්. බෑන්ඩ් ස්කෝර් එකකට යන්න පුළුවන් achieve කරන්න. හරිද? අපි example එකක් බලමු. මෙතන තියෙනවා dependent clauses දෙකක් දීලා තියෙනවා. Until I feel better, whenever I'm sick. දැන් dependent clauses දෙකක් තියෙනවා. අපිට independent clauses දෙකකුත් තියෙනවා නම් මේකෙන් compound complex sentence create කරන්න පුළුවන්. අපිට දීලා තියෙනවා තව compound sentence එකක්. My mom makes chicken soup and my dad reads to me. Compound sentence එකක් තියෙනවා. ඒක simple sentences විදියට ගත්තොත් එහෙම අර කමායක සහ කමායක තියෙන තැනට dot එක දාලා අයින් කරොත් my mom makes chicken soup, my dad reads to me. ඒක තමයි simple sentence එක. අපි ඒකට කමාව full stop එකකට කමාවක් දාලා fanboys ලගෙන් add කරා coordinating conjunction එකක් මැදට and කියලා. එතකොට my mom makes chicken soup and my dad reads to me. ඒක එතකොට compound sentence එකක් බවට convert වුණා. අපිට දැන් complex sentence එකක් බවට පරිවර්තනය කරන්න නම් මේකට මේ compound sentence එකේ and වලින් දෙපස තියෙන a independent clauses වලට dependent clauses add කරන්න පුළුවන්. එතකොට මේක automatically compound complex sentence එකක් බවට convert වෙනවා. හරිද? ඊට පස්සේ අර අපිට දීපු whenever I'm sick කියන එක සහ until I feel better කියන එක අපි ගැලපෙන තැන් හොයලා ඒ තැන් වලට add කරනවා. Whenever I am sick, it's a dependent clause because it has whenever. It means subordinating conjunctions. Whenever I am sick, my mom makes chicken soup. එතකොට ඒක independent clause එක. ඒ වගේම my dad reads to me until I feel better. It's also a independent clause, and those two sentences linked using a fanboy. නැත්නම් coordinating conjunction word එකක් දාගෙන තමයි conjunction එකක් දාගෙන and කියලා ඒ දෙක link කරලා තියෙනවා. Whenever I am sick, my mom makes chicken soup. That is a one sentence. My dad reads to me until I feel better. It's another sentence. Both of the sentence can be linked using fanboys as a coordinating conjunction. And ඔන්න ඔය ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ complex sentence and compound sentence and compound complex sentence and also simple sentence. ඔන්න ඔය ටික තමයි අපිට clear කරගන්න තියෙන්නේ band score එක ඉහළ ගන්න නම් ඉහළට දා ගන්න නම් ඔන්න ඔය sentences patterns 3 ඉගෙන ගන්න ඕන අනිවාර්යයෙන්ම compound sentence, complex sentence, compound complex sentence. ඔය sentences pattern තුනම ඉගෙන ගත්තොත් writing වලට හොඳ score එකක් ගන්න පුළුවන්. මොකද එතකොට ඔයාලා automatically ලියන්න පෙළඹෙනවා compound complex sentences ලියන්න පුළුවන්. At least 5 complex sentences you should write in your task 2 essay. If you could write compound complex sentences 2 or 1, that would be an added advantage of your score. Complex sentence ලියලා compound complex sentence ලියන්න පුළුවන් නම් ඒක ලොකු පිටිවහලක් කරනවා. ඒ අතරට ඔයාලට if clause එක දාලා ඒ sentence එකක් ලියා ගන්න පුළුවන් නම් conditional sentence එක if clause එක යොදලා ඒකත් ඔය ලකුණු වැඩි වීමට තවත් සාධක වෙන්න පුළුවන් හේතුවක් වෙනවා. Any questions? Have you got any questions regarding this session? මේ session එක සම්බන්ධව මොනවම හරි දෙයක් ප්‍රශ්න මොනවා හරි තියෙනවද? Okay.